මේ කරුණ පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම පන්සිල් ගැන කරුණු දැක්වුවා. නිත්‍ය වූ සීලය ලෝකයේ උපන් සියලු දෙනාගෙන්. මේක මේ බෞද්ධයන්ගේ නිත්‍ය සීලයේද? නෑ, මුළු සකල විශ්ව ධාතුවේම සියලු දෙනා ළඟම තිබිය යුතු සීලය. ඇයි මේක සියලු දෙනාටම සාධාරණ වෙන්නේ? මේක විශ්වයේ නීතිය නිසා. බුදු දහම කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මය. මහා කල්ප අසංඛ්‍ය 4.1 තිස්සේ මහබෝසතාණන් වහන්සේ කරපු පරිශ්‍රණයට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. මේ විශ්වය හැසිරෙන්නේ කොහොමද? සමහර කාලික සත්වයා අපායට යනවා, තව කාලික සත්වයා තිරිසන් වෙනවා, ප්‍රේත වෙනවා, අසුර වෙනවා, මනුස්ස වෙනවා, සුගතිගාමි වෙනවා, නැවත නිරේට එනවා. මේ කැරකෙන චක්‍රයේ ප්‍රතිඵලය මොකක්ද? මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? දුකක් තියෙනවා, සැපක් තියෙනවා. ඒ දුකෙන් මිදිලා සැප හොයාගෙන යන මාවත මොකක්ද? මහා කල්ප අසංඛ්‍ය 4ක් තිස්සේ මෙන්න මේ සංසාර දුකෙන් මේ සත්වයා එතර කරන්න මග තමයි හෙව්වේ. මොවුන් සසර දුකට වැටෙන්නේ ඇයි? මොවුන් එයින් ගලවන්නේ කොහොමද? ඒ කරුණු ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණය කළා. ඒ සඳහා කරපු කැපකිරීම අසීමාන්තිකයි. ඒ නිසා මේ පරිශ්‍රණයට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. මේක ඇතුලේ තව කෙනෙකුට පරිශ්‍රණ කරන්න පුළුවන්ද? මේ ලෝකේ නොඑක් විද්‍යාත්මක සොයා ගැනීම අතරේ තව තව අයට ඒ සොයා ගැනීම ඇතුලේ තව දේවල් හොයන්න පුළුවන්. හැබැයි මේ පරිශ්‍රණය ඇතුලේ තවත් පරිශ්‍රණය කරලා අලුතෙන් යමක් හොයන්න මේ විශ්වයේ සමතෙක් නැහැ. තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම නමුත් මේ ප්‍රමාණයම මිස මේ තුල ආය පරිශ්‍රණය කරන්නේ. ඒකයි මේකට ආර්ය පරිශ්‍රණය කියන්නේ. හැබැයි මේකෙන් මොකවත් අඩු කරන්නත් බෑ. මේට යමක් අලුතෙන් එකතු කරන්නත් බෑ. මනාව දේශනා කරලා තියෙන්නේ. මනාව අධ්‍යයනය කරලා තියෙන්නේ. දේශනාව මනවින්ම පනවලයි තියෙන්නේ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා. දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මේන් ඇලපිල්ලක් එකතු කරන්නවත් ඉස්පිල්ලක් අයින් කරන්නවත් හැකියාවක් නෑ. මනාව දේශනා කරලා තියෙන්නේ. ධර්ම රත්නය මේ ලෝකේ හැමෝගෙම හිතවල උපදින්නේ නැහැ. ධර්මය උපද්දවන්න පුළුවන් අය ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානය තුළ උපන්නා නම් යම් කාරණාවක් ඒකට කිව්ව ධර්මය කියලා. හැබැයි අපේ හිතවල ධර්මය උපදින්නේ නැහැ. ඒ කාරණාව විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ සමහර වෙලාවට අපි පොත්පත් ලියනවා. මේ පොත්පත් ලියලා ගෙනල්ලා පිළිගන්නනවා. බණ පොතක් ලිව්වා. ධර්ම දානීය සඳහා බෙදලා දෙනවා කියලා. කොහොමද පොත ලියලා තියෙන්නේ? Tamanට හිතිච්ච දේවල්. මම හුඟක් බණ අහලා තියෙනවා. මම හුඟක් භාවනා කරලා තියෙනවා. මට වැටහිච්ච හැටියට මම පොත ලියලා තියෙනවා ධර්ම දානයක් උදෙසා. දැන් මම ධර්ම දානයක් කියලා බෙදනවා. එතකොට ඒක බණ පොතක්ද? මගේ හිතේ ධර්මයේ ඉපදුනාද? එහෙම ගෙනල්ලා බෙදලා දෙනකොට අහන්න ඕනේ මේ පොත ලියුවේ ත්‍රිපිටකයෙන්ද කියලා. ත්‍රිපිටකයෙන් ලිව්වනම් ඒක බණ පොතක්. මට හිතිච්ච දේවල් ලියලා වෙන කවුරුවත් නිවන් යවන්න බෑ. ඒකෙන් කුසල් වෙනුවට අකුසල් තමයි මං හිතන්නේ ගලන්න පටන් ගන්න. අන්න ඒ නිසා තමයි මේ නිර්මල ධර්ම රත්නයේ අයිතිය ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැත්තේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ යටතේම ධර්ම රත්නය තියාගත්තේ. මොකද තව කෙනෙක් අතින් වෙනස් වුණොත් ලෝක සත්වයාගේ නිවනයි වෙනස් වෙන්නේ. සසර සත්වයාගේ සුගති ගමනයි වෙනස් වෙන්නේ. ඒ හින්දා ධර්ම රත්නයේ අයිතිය එදත් අදත් හෙටත් භාග්‍යතුන් වහන්සේ යටතේමයි තියෙන්නේ.
අපිට තියෙන්නේ බුද්ධ භාෂිතය වෙනස් නොකර ජීවිතයට එකතු කරගෙන ඒ මග ගමන් කරන්න විතරයි. අන්න ඒක නිසා මේ ආර්ය පරීක්ෂණය කරන කාලය අවබෝධ කරගත්තා මේ විශ්වයේ ජීවත් වෙනවද යම් සත්වෙක් ඔහු මේ පන්සිල් මත හික්මෙන්න ඕනේ. පන්සිල් රකින්න බැරිද එතකොට? අමාරුද? සමහර අය අහනවා පන්සිල් රකින්න අය කවුද ලෝකේ ඉන්නේ කියලා. ඒ අයගේ හිතේ මේක රකින්න බැරි සීලයක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බැරි නම් මම දේශනා කරන්නේ කියලා. තියෙනවා. අපිට රකින්න බැරි කොටසක් තියෙනවා. හැබැයි අපි වගේ අයට ඒකත් රකින්න අය ඉන්නවා. අපිට කරන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. කරන්න බැරි දේවල් කරන්න කියලා බැරි බර අපේ ඇඟට පටවලා නෑ භාග්‍යතුන් වහන්සේ කියලා කියන අපිට කරදර කරන්න නෙමෙයි. කරදරෙන් අපි මුදා ගන්නයි ලෝකෙ පහළ වෙන්නේ. නමුත් කෙලෙස් හැටියට කතා කළොත් අපි සාමාන්‍යයෙන් කෙලෙස් කීයක් කියලා කතා කරනවද? අපි කියන්නේ කෙලෙස් 1500ක් කියලා. කෙලෙස් 1500ක් ගැන කතා කරනවා ධර්මයේ. මේ 1500ම ශික්ෂාපද හැටියට අපිට පැනෙවුවද? එහෙමනම් කොහොමවත් නැහැ. ගිහි සමාජයේ පිළිබඳව කල්පනා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ මේ 1500න් 1495ක්ම අයින් කෙරුවා මේ මිනිස්සුන්ට ඒක පිළිපදින්න බැරි හින්දා. 1495ක් අයින් කරලා 5ක් ඉතුරු කරලා අපිට කිව්වා මේක වෙනස් කරන්න බෑ. මේක මේ විශ්වයේ නීතිය ප්‍රධාන වගන්ති ටික මේක රැක ගන්න කියලා. 5යි. අපි කොහොමද දක්ෂයි කියලා කියන්නේ? අපි දක්ෂයි නම් මෙන්න මේ 5 රකින්න පුළුවන් වෙච්ච කෙනයි දක්ෂයා. උපාධියක් 2ක් 3ක් ගත්තට වැඩක් නැහැ. මෙරිලා තිරිසන් වෙනවන. උපාධිය නැති වුණාට කමක් නැහැ. තිරිසන් වෙන එකෙන් බේරෙන්න පුළුවන්. ආන් ඒකයි කියේ මේක රකින්න පුළුවන් නම් ඔහුයි දක්ෂයා. එතකොට මොනවද අර අයින් කරපු 495 තියෙන්නේ? මකුළු දැල් කඩන එක පව්. කුඹුරු කොටනකොට පව්. වී තම්බනකොට පව්. මහ පොළොව හාරනකොට ඒකත් පව්. මේ විදිහට කල්පනා කරලා බැලුවොත් මේව තමයි එතන තියෙන්නේ. දැන් අපිට දේශනා කළා නම් හේන් කොටන්න එපා, වල් ගිනි තියන්න එපා, කුඹුරු කොටන්න එපා, කුඹුර හාන්න එපා, කොළ පාගන්න එපා, වී තම්බන්න එපා, මකුළු දැල් කඩන්න එපා. අපිට දේශනා කළා නම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? එන ජීවත් වෙන්න බෑ. ආන් ඒකයි සඳහන් කළේ අපිට කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තමයි මේ 1495ක් හැටියට අයින් කරලා තියෙන්නේ. ගිහි ජනතාවට ඒව තහනම් කළේ නෑ. මොකද ගිහි ජීවිතය ගෙවන්න ඕන හින්දා. හැබැයි සීලේ මට්ටම වෙනස්. දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ගැන කල්පනා කරනකොට දැන් ගිහි අයට කුඹුර කොටන එකවත්, හාන එකවත්, ලිං හාරන එකක්වත් තහනම් නෑ. නමුත් උපසම්පදා භික්ෂූන් වහන්සේට දේශනා කළා නියපොත්තෙන් මහ පොළොව හාරන එකක් තහනම් කියලා. උන්වහන්සේ යන්නේ වෙන ගමනක්, මේ මිනිස්සු යන්නේ තව ගමනක්. ඒ මට්ටමට ගැලපෙන්නයි භාග්‍යතුන් වහන්සේ මේක වෙන් කරලා තියෙන්නේ. මොන තරම් සාධාරණත්වයක් සංසාරයෙන් ඈතර වන්නන් කෙරෙහි කොයි තරම් අනුකම්පාවකින්ද මේක පනවලා තියෙන්නේ. අපි අහනවා කවුද මේ 5 රකින්නේ කියලා. ඒ අපේ දුර්වලකම මිසක් වෙන අපේ ශක්තියක් නෙමෙයි. අන්න ඒකින්ද සමස්ත සකල සත්වයාටම මේ පන්සිල් උරුමයි, මේ පන්සිල් පොදුයි. හැබැයි පින්නතුනි දේශනා කළා සතර මහා පාය සත්වයාගේ නිජ බිම වගේ, සත්වයාගේ මහ ගෙදර වගේ ඒ තරම්ම පිරීලා. අවීචිය ගැන කියනකොට සඳහන් කරන්නේ ඊයන් උණු කරලා නලයකට වැක්කිරුවොත් අතුරු සිදුරු නැතුව ඒ නලේ පුරාම ඊයන් ගමන් කරනවා.
ඒ නලේ ඇතුලේ තැන් තැන් වල සීරුයින් කැඩින් බිදින් තිබුණා නම් ඒ තැන් වලටත් ඊයන් යනවා. ඊට පස්සේ නලේ පළලා ඊයන් කෑල්ල ගන්නකොට අර බටේ ඇතුලේ තිබිච්ච අතුරු සිදුරු හැමතැනම ඊයන් ගමන් කරලා ඒක තනිකරම ඊයන් කඳක් නෙමෙයි එහෙන් මෙහෙන් ගැටිති තියෙන කඳ. අතුරු සිදුරු නැතුව පිරීලා. අවීචියේ නිරිසත්තුන්ගෙන් පිරීලා ඉන්නේ එහෙමයි කියලා සඳහන් කරනවා. අබ දැම්මොත් සෑහෙන කාලයකට බිම වැටෙන්නේ. ඒ තරම්ම නිරිසත්තු පිරීලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මුළු විශ්වයටමයි. නමුත් බෞද්ධ කියලා ජන කොටසක් පමණක් මේ පන්සිල් යටතේ තරමක් හික්මෙන් අද සූදානම් වෙනවා. විශ්වයේ අනික් කිසි කෙනෙක් පන්සිල් මත යැපෙන්න උත්සාහයක් දරන බව නැහැ. ලෝකේ බෞද්ධයෝ ඉන්නේ බොහොම ටිකයි. ඒ ටිකෙනුත් පන්සිල් රකින්න අය ඉන්නේ 14යි. එහෙනම් අන් සියලු දෙනා ළඟම පන්සිල් නැති නිසා ඒ අයට කවුරු කියලාද කියන්නේ? දුස්සීල කියලා කියනවා. ගිහි අය හුඟක් වෙලාවට බලන්නේ ස්වාමින් වහන්සේලාට දුස්සීලයි කියලා චෝදනා කරන්නේ. උන්වහන්සේලාගේ සීලය ගැන හොඳට හොයන අය තමන්ගේ සීලය ගැන වගක්වත් නැහැ. නිත්‍ය සීලයේ පන්සිල් යමෙක් ළඟ පන්සිල් නැත්තම් ඔහු දුස්සීලයෙක් කියලා තමයි ධර්මයේ හඳුන්වන්නේ. දක්ෂින විභංගයේත් කරුණු පැහැදිලි කරනකොට තිරිසං සතාට දෙන දානි ගැන කතා කරුවාට පස්සේ සතා කතා කරලා තියෙන්නේ දුස්සීල මිනිහෙකුට දෙන කෑම වේල ගැන. ඒ දුස්සීල මිනිහා කියන්නේ කවුද? තිසරණ පන්සිල් නැති පුද්ගලයා. ඊළඟට කියන්නේ පෘථග්ජන සීලවන්තයා දුස්සීලයට වඩා ටිකක් හොඳයි. එහෙමනම් ලෝකේ දුස්සීලියොම වැඩි. සීලවන්තයෝ ඉන්නේ තාම අල්ප මාත්‍රයයි. ඒකයි දේශනා කළේ මේ මහ පොළොවේ වැලි තරම් සතර අපායට යනකොට මගේ නියපිට තියෙන වැලි වලටත් අඩු ප්‍රමාණයක් නැවත සුගතිගාමී වෙනවා කියලා. පෞද්ගලිකව තනියම තමන් ගැන කල්පනා කරලා බලන්න ඕනේ ඒ නියපොත්ත උඩට නගින්න පුළුවන් මට්ටමක මම දැන් ඉන්නවද කියලා. මොකද මරණය ඕනෑම වෙලාවක සාධාරණයි. මරණය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. මම නිතර මතක් කරපු කතාවක්. බැරි වෙලාවත් මරණ මංචකයේ දිගෑරිලා ඉන්න වෙලාවක ගිනි දැල් දැක්කොත් මොනව කරන්නද? ආයෙ නැගිටලා දුවලා සිල් රකින්නද? නැගිටලා දුවලා පින් කරන්නද? එහෙම කරන්න වෙලාවක් එන්නේ. ඒ හින්දා ප්‍රාර්ථනා කරන්න ඕනේ කාගේවත් මරණ මංචකයේ ගිනි දැල් පේන්න එපා කියලා. අදත් ජීවිතයේ හිතවල තියෙනවා නම් යම් දුකක් ගින්දරක් වේදනාවක් ඒ වෙන කිසි දෙයක් නෙමෙයි පෙර රැස් කරගත්ත අකුසල කර්මයක්මයි. අද තියෙන හැම දුකක්ම පෙර කරගත්ත අකුසල කර්මයක්. නමුත් මේ තියෙන දුක් එකකටවත් අද කැමති නැහැ. අනේ මට මොමද වෙන්නේ කියලා තමයි කල්පනා. ඊළඟ උපදින භවයක මේ දුකත් මට එපා නම් මොනවද කරන්න ඕනේ? ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. මේ දුකත් එපා නම් ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. රෝගියෙකුට මොකටද බෙහෙත් දෙන්න ඕනේ? ලෙඩේ හොඳ වෙන්න බෙහෙත් දෙනවා මිසක් ලෙඩේ වැඩි වෙන්න බෙහෙත් දීලා හරියනවද? එහෙනම් මේ සංසාරේ අපිත් සාංශාරික ලෙඩ. අපිටත් මොකද්ද තියෙන උවමනාව? සසර දුක් විඳිනවා කියන රෝගේ සුවපත් කරගන්නයි ඕනේ. එහෙනම් අපි බෙහෙත් කරන්න ඕනේ මේ දුකෙන් එතර යන්න මිසක් නැවත දුක රැස් කරන්නද? අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා පංච ඉන්ද්‍රිය පාලනය කරගන්න කියලා දේශනා කළේ ඒ නිසායි මහණෙනි උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. යම් කුසලයක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් නැති කරගන්න උත්සාහ කරන්න. හැබැයි තාම පාපයක් රැස් වෙලා නැත්තම් ඒක අනාගතේ රැස් වෙන්න දෙන්න මෙපා. අපි අතින් කූඹි මැරිලා ඇති. අපි අතින් මදුරුව මැරිලා ඇති. අපි අතින් තව සත්තු මැරිලා ඇති. නමුත් තාම මිනි මරලා නැහැ. නමුත් තාම හරක් මරලා නැහැ. අනාගතේ හරක් මරන්න මිනි මරන්න අවස්ථා එළඹෙන්න පුළුවන්. නමුත් ගන්න එපා. මෙතෙක් නූපන් අකුසලයක් නේ මිනිහෙක් මරලා නැහැනේ.
අනාගතයේ මරණව කියන්නේ නූපන් අකුසලයක් ඉපැද්දෙව්ව කියන එකයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවන්න. ඉපදිලා තියෙනවා නම් අකුසල් ප්‍රමාණයක් දැනටත් කූඹිත් මදුරුවොත් කෝඳුරුවොත් කැරපොත්තොත් මැරෙනවා නම් ඒ මරණ එකත් නවත්ත ගන්න. තව තව ලොකු දේවල් කරගන්න එපා කියලා.